counting techniques. ඒ කියන්නේ මේ ගණනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම ශිල්ප. ඒතර එතනදී අපි fundamental principle of counting, permutations and combinations කියන මේ ප්‍රධාන techniques තුන ගැන කතා කරනවා. එතකොට දැන් අපි මේ counting techniques කියන එක යොදාගන්නේ අපිට ඕන වෙනවා experiment එකකට අදාළව කොච්චර possible outcomes කීයක් තියෙනවද කියලා බලාගන්න. ඒ වගේම යම්කිසි කුලකයකට අදාළව ඒකේ කොච්චර අවයව සංඛ්‍යාවක් එලිමන්ට් සංඛ්‍යාවක් තියෙනවද කියලා බලාගන්න. විශේෂයෙන්ම ඉස්සරහට තියෙන සම්භාවිතා ගණනය කිරීම වලදී මුළු ප්‍රතිඵල ගණන කීයද, ඒ වගේම අපිට අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ගණන කීයද, ඒ වගේ අර outcomes කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා දැනගන්න මේ කියන ටෙක්නික්ස් යොදා ගන්න පුළුවන්. එතකොට පළවෙනියටම අපි කතා කරන්නේ fundamental principle of counting. ඒතර ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. අපි හිතමු වාහනයක නම්බර් ප්ලේට් එකක් අපිට හදන්න ඕනේ. ඒතර මේ නම්බර් ප්ලේට් එක ඉංග්‍රීසි අකුරු 2කින් සහ ඉලක්කම් 3කින් සමන්විත වෙනවා. එතකොට මේ නම්බර් ප්ලේට් එක හදන්න පුළුවන් විවිධ කොච්චර ආකාර සංඛ්‍යාවක් තියෙනවද කියන එක අපිට තීරණය කරන්න මෙන්න මේ fundamental principle of counting කියන ටෙක්නික් එක යොදා ගන්න පුළුවන්. අපි හිතමු අපිට දෙන්නේ මෙන්න මෙහෙම තමයි කොන්දේසි. ඒ කියන්නේ පළවෙනි කොටු දෙකට එන්න ඕනේ ඉංග්‍රීසි අක්ෂර දෙකක්. ඉංග්‍රීසි අක්ෂර දෙකක් එන්න ඕනේ පළවෙනි කොටු දෙකට. එතකොට මේ කොටු දෙකේ තියෙන්නේ English letters දෙකක්. English letters දෙකක්. සහ ඒ English letters දෙක එකක් වෙන්න බෑ. ඒ කියන්නේ මෙතනට English letter එක English letter එකක් આવොත් ඒකමයි මෙතනට එන්න බෑ. ඒකත් එක කොන්දේසියක්. එතකොට අපි කියනවා two different English letters තමයි මේ කොටු දෙකට එන්න ඕනේ. ඊළඟට අපිට කියනවා ඊළඟ කොටු තුන ෆිල් කරන්නලු ඉලක්කම් තුනකින්. එතකොට මේ ඉලක්කම් තුන අපි කියනවා මෙතනට numbers තුනක් තමයි ඇඩ් වෙන්න ඕනේ. මේ numbers තුනේ පළවෙනි number එක බිඳුව වෙන්න බෑ. පළවෙනි number එක බිඳුව වෙන්න බෑ. First number should not be 0. First number should not be 0. ඊළඟ කොටු දෙකට ඕනම ඉලක්කම් දෙකක් එන්න පුළුවන්. ඒක එකම ඉලක්කම එන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනස් ඉලක්කම් දෙකක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඊළඟ කොටු දෙක ෆිල් කරද්දී එකම ඉලක්කම එන්න බෑ කියලා නීතියක් නැහැ කියලා අපි හිතමු. එතකොට අපිට තියෙන කොන්දේසි ටික තමයි මේ නම්බර් ප්ලේට් එක හැදෙන්න ඕනේ පළවෙනි කොටු දෙකට English letters දෙකක්, ඊළඟ කොටු තුනට numbers තුනක්, ඒ වගේම පළවෙනි කොටු දෙකේ එකම letter එක දෙපාරක් එන්න බෑ. කියන්නේ කොටු දෙකටම එකම letter එක එන්න බෑ. ඒ වගේම තුන්වෙනි කොටුවේ කියන්නේ numbers දාන පළවෙනි කොටුවේ බිඳුව එන්න බෑ. එතන මේ කියන කොන්දේසි වලට අනුව අපි බලන්න ඕනේ number plates. එහෙම නැත්නම් මේවට මේ විවිධ ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් දාලා කොච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියලා. ඒතකොට ඒකට තමයි මෙන්න මේ fundamental principle of counting කියන ටෙක්නික් එක තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් මෙතන මේ පළවෙනි box එක fill වෙන්න දැන් ඉංග්‍රීසි හෝඩිය අක්ෂර 26ක් තියෙනවා. එතකොට අපිට මේ පළවෙනි box එකට අකුරු 26කින් එකක් තමයි දාන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අපිට අකුරු 26ක් තියෙනවා. ඒ 26න් ඕනම එකක් දාන්න පුළුවන්. එතකොට මෙතන අපි ගත්තොත් letters 26ක් ඇතුළත් 26කින් එකක් ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි box එකට ගියොත් දැන් දෙවෙනි box එකට යද්දි මෙතන තියෙන අක්ෂරය මෙතනට එන්න බැරි නිසා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර 26ක් තිබ්බත් මෙතනට එකක් ගිහිල්ලා තියෙන නිසා මේ box එක fill වෙන්න අපිට තියෙන්නේ දැන් අක්ෂර 25ක් විතරයි. There are only 25 letters remaining after selecting the one letter into the first box. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් මෙතන 25 ආකාරයකින් එහෙම නැත්නම් letters 25කින් අපිට එකක් මෙතනට දාන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක කියනවා number එකක් එන්න ඕනේ. තනි digit එකක් ඉලක්කමක්. එතකොට මේ ඉලක්කම බිඳුව වෙන්න බෑ. එතකොට අපි ගත්තොත් තනි ඉලක්කම් ගත්තොත් අපිට බිඳුවේ ඉඳන් 9 වෙනකන් තියෙනවා. එතකොට බිඳුවේ ඉඳන් 9 වෙනකන් ඉලක්කම් 10ක් තියෙනවා. එතකොට අපිට මෙතන බිඳුව ගන්න බෑ කියන අපිට ඉලක්කම් 9ක් ආශ්‍රයෙන් තමයි මෙතනට එකක් දාන්න වෙන්නේ. එහෙනම් අපිට මෙතන පුළුවන් 9යි කියලා දාන්න. මොකද හේතුව බිඳුව අපි මෙතනට ඇඩ් කරන්න බෑ. ඊළඟට මේ කියන කොටු දෙකට
අපිට ඕනම ඉලක්කම ඩිජිට් එකක් 0.9 අතර තියෙන ඕනම ඩිජිට් එකක් දාන්න පුළුවන්. එතකොට ඩිජිට්ස් 10ක් තියෙනවා. එතකොට මේ 10න් එකක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කොටුවට අපිට 10ම දාන්න පුළුවන්. මොකද හේතුව අපිට කියන්නේ මෙතනදී මේ කලින් එකට ගත්ත ඩිජිට් එකක් ඊළඟට ගන්න බෑ කියලා එකක් කියන්නේ. ඒ නිසා 10ම දාන්න පුළුවන්. අපි හිතමු හදිස්සිය හරි කිව්වනම් මෙතනට ගත්ත ඩිජිට් එකක් මෙතනට දාන්න බෑ කියලා. එහෙනම් මෙතන 10 තියෙන්නේ, මෙතන ඊට පස්සේ 9 වෙනවා. දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ බොක්සස් දෙකට අපිට ඕන ඩිජිට් එකක් දාන්න පුළුවන්. ඒ නිසා මෙතනටත් ඩිජිට් එකක් තේරෙන්න ආකාර 10ක් තියෙනවා. එතකොට අපි දැන් හොයන්න ඕනේ මේ වගේ නම්බර් ප්ලේට්ස් අපිට කීයක් විවිධ ආකාරයෙන් හදන්න පුළුවන්ද කියන එක. එතකොට මේ ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල් ඔෆ් ටෙක්නික් එකට අනුව අපි ඒක හොයන්නේ number of number plates. අපිට පුළුවන් මේ ටික එකිනෙක වැඩි කරන්න. 26 වැඩි කරනවා, 25 වැඩි කරනවා, 9 වැඩි කරනවා, 10 වැඩි කරනවා, 10න්. ඒතකොට මෙන්න මේ ගුණිතයෙන් අපිට ලැබෙන උත්තරේ තමයි මේ කියන කන්ඩිෂන්ස් අනුව අපිට හදන්න පුළුවන් සම්පූර්ණ නම්බර් ප්ලේට්ස් කීයක් තියෙනවද? එහෙම නැත්නම් නම්බර් ප්ලේට් එකක් හැදෙන්න ආකාර විදි කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. වෙන ඉතින් මේක උදාහරණයක් විතරයි. මේ ඔයාලගේ ස්ලයිඩ්ස් වල තිබ්බ. මම ඒකම මෙතනට ගත්ත පැහැදිලි කරන්න. එතකොට ඒ වගේ මේ වගේ අපිට ඒ කියන්නේ මොකක් හරි විවිධ අක්ෂර වෙන්න පුළුවන්, ඩිජිට්ස් වෙන්න පුළුවන්. ඒ වගේ භාවිතා කරලා හදන්න පුළුවන් විවිධ ආකාර ගණන කීයක්ද කියලා ඇහුවොත් මෙන්න මේ ක්‍රමයට අපිට පුළුවන් එතන ආකාර කීයක් තියෙනවද කියන එක හොයාගන්න පහසුවෙන්. ඒකට අපි මේ ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල් ඔෆ් කවුන්ටින් කියන ටෙක්නික් එක භාවිතා කරනවා. එතකොට එතනදී වෙන්නේ මේ හැම එකක්ම එකින් එක වැඩි වේගෙන යන එක. එතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ ඇතුළත් කරන ඒ බොක්ස් එකට හොයි අදාළ තැනට ඇතුළත් කරන ඒ අදාළ ලෙටර් එකට එහෙම නැත්නම් නම්බර් එකට අදාළව කීයක් තියෙනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට මෙතන ඇල්ෆබෙට් එකේ 26ක් තියෙනවා. නිසා 26ක් දැම්මා. ඊපස්සේ ඊළඟ බොක්ස් එකට දාද්දි බලන්න එතනට ඇතුළත් කරන්න කීයක් තියෙනවද? ඒ වගේ මේක කලින් එකේ තියෙන එකක් ගන්න පුළුවන් නම් සම්පූර්ණ 26ම දාන්න පුළුවන්. මේ උදාහරණයට අනුව කලින් එකේ තියෙන එක ගන්න බැරි නම් එතකොට එකක් අඩු වෙලා 25 කියන එක තමයි මේ උදාහරණයට අනුව දාන්න වෙන්නේ. ඒ වගේ ඒක ගැන සැලකිලිමත් වෙලා මේ වගේ ඕනම එකක් මේ ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල් ඔෆ් කවුන්ටින් කියන ටෙක්නික් එක හරහා අපිට හදන්න පුළුවන්. අපි permutations and combinations වලට යන්න කලින් factorial notation කියන සංකල්පය ගැන ඉගෙනගෙන යමු. මොකද factorial notation කියන එක දන්නේ නැත්නම් permutation and combinations වල ගණන් අපිට හදන්න බෑ. ඒකට මේ factorial notation එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා ක්‍රමාරෝපිත අංකණය. ක්‍රමාරෝපිත අංකණය. මේක අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ ලකුණෙන්. එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපි එක්සාම්පල් එකකින් පැහැදිලි කරගමු. කොතන හරි තිබ්බොත් අපි උදාහරණයක් විදිහට 4යි මෙන්න මේ ලකුණ. අපි මේක කියන්නේ ක්‍රමාරෝපිත 4 කියන එක. ක්‍රමාරෝපිත 4. ඒතර මේකෙන් අදහස් වෙන්නේ මේ 4 කියන එක වැඩි වේගෙන යනවා 1 දක්වා. ඒ කියන්නේ 4 ඊට පස්සේ 3 2 වැඩි කිරීම 1. ඒතර මෙන්න මේ ගුණිතේ ලැබෙන අගය තමයි මේ ක්‍රමාරෝපිත 4ට අදාළ උත්තරේ වැලියු එක. එතකොට ඒකෙන් අපි මේක n කියලා අදහස් කරොත් පොදුවේ මේක නිර්මාණය කරගත්තොත් ක්‍රමාරෝපිත n කියන එක අපිට හොයන්න පුළුවන් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම n දක්වා. ඒ කියන්නේ දැන් ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මෙතන මේ ගත් එකම අනිත් පැත්ත. දැන් අපිට මේ 4 කියන එක මේක ඕනනම් අපිට ලියා ගන්න පුළුවන් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. නමුත් අපිට මේ ගණනය කිරීමේදී අපි එකේ ඉඳන් ලියනවට වඩා කෙලින්ම මේ තියෙන ඉලක්කමෙන් පටන් ගන්න එක වෙනකන් ලියන එක තමයි වඩා පහසු සහ මේ ගණනය කිරීම වලදී යොදා ගන්න පුළුවන් ක්‍රමය. නමුත් මේ n කියන එක අපි පොදුවේ හඳුන්වනවා. මොකද අපිට n වැඩි කිරීම n ඍණ 1 වැඩි කිරීම ඔහොම යනවට වඩා ලේසි. එතකොට මේකේ ක්‍රමාරෝපිත n දිගෑරියාම එහෙම නැත්නම් මේ ක්‍රමාරෝපිත n කියන එකේ තේරුම n වල ඉඳලා 1 දක්වා. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත තමයි මේ ලියලා තියෙන්නේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම n දක්වා මේ ගුණිතය ගන්න ඕනේ කියන එක.
ඒතර අපි තව උදාහරණයක් ගත්තොත් 10 ක්‍රමාරෝපිතය කියලා කියන්නේ 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම ඔය විදිහට ගිහිල්ලා අන්තිමට 1 දක්වා මේ ගුණිතේ අගය. එතකොට මේකම අපිට ඕනනම් අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම ඔය විදිහට ගිහිල්ලා 10 දක්වා අගය. මේ දෙක මේකයි. එතකොට සරලව මතක තියාගන්න ක්‍රමාරෝපිතය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ තියෙන ඉලක්කම 1 දක්වා. කියන්නේ ඒ තියෙන ඉලක්කම සහ 1 දක්වා අතර ඇති අගයන් කියන්නේ ඒ ඉලක්කමෙන් එකක් අඩු වෙනවා. ඊට පස්සේ ඒකෙන් තව එකක් අඩු වෙනවා. ඒ විදිහට අඩු වේගෙන ගිහලා ඒ සියල්ලගේම ගුණිතයට අපි කියනවා ක්‍රමාරෝපිත අංකන. permutation නැත්නම් සංකරණ. ඒතර මේකේ අදහස වෙන්නේ elements n සංඛ්‍යාවක් තියෙන තැනකින් r බැගින් elements අරගෙන අපිට හදන්න පුළුවන් විවිධ ආකාර මොනවද? එහෙම නැත්නම් ඕඩර් එක වැදගත් වෙන පරිදි මෙතන විශේෂම දෙයක් තමයි පිළිවෙල වැදගත් වෙන පරිදි පිළිවෙලක සලකා බලන අතරේ අපිට හදන්න පුළුවන් විවිධ ආකාර. ඒතර මෙතනදී මේ arrangement කියන එක සහ order එක කියන එක තමයි වැදගත් වෙනවා. arrangements තමයි අපි හදන්නේ. ඒ arrangements වල order එක සලකා බලන. ඒතර permutation එකක් කියලා අපි define කරොත් මොකද්ද? අවයව n සංඛ්‍යාවක් සහිත තැනකින් වරකට අවයව r බැගින් කියන පිළිවෙල සලකා බලන පරිදි එහෙම නැත්නම් පිළිවෙල වැදගත් වෙන පරිදි හදන්න පුළුවන් විවිධ ආකාර arrangements වලට අපි කියනවා permutation එහෙම නැත්නම් සංකරණ කියනවා. ඒතර මේක වඩා පැහැදිලි වෙයි උදාහරණකින් පැහැදිලි කරගත්තොත් උදාහරණයට යන්න කලින් මෙතනදී මේ simple n කියලා r කියලා අපිට අක්ෂර දෙකක් සංකේත දෙකක් හමුණා. ඒ n කියන එකෙන් කියන්නේ total elements. ඒ කියන්නේ එතන තියෙන මුළු elements ගන්න. simple r කියන අපි එතනින් එකපාරකට කීයක් ඊයත් අපි සලකා බලන්න කියන එක තමයි simple r කියලා කියන්නේ. මේක ඉතා වැදගත් වෙන ඊළඟට permutations කීයක් හදන්න පුළුවන්ද කියන තැනට යද්දී ඊට කලින් උදාහරණයක් පැහැදිලි කරගමු මේ permutations කියන අපි හිතමු ABC කියලා අකුරු තුනක් අතරට මේ ABC කියන අකුරු තුන භාවිතා කරලා පළවෙනි එකේදී එකවරකට තුන බැගින් කියන්නේ මෙතන එනුත් තුනයි ඒ කියන්නේ මෙතන ඔක්කොම අවයව සංඛ්‍යාව තුනයි පළවෙනි එකේදී කියනවා තුන බැගින් අරගෙන හදන්න පුළුවන් permutations ලියන්න කියලා. එතකොට මේ තියෙන තුන අපි එහෙමම ගන්නවා. එතකොට ABC, ACB, BAC, BCA, CAB, CBA කියන අපිට මෙන්න මේ සැකසුම් ටික අපිට ගන්න පුළුවන්. මේකේ හොඳ අපි තව පැහැදිලි කරගත්තොත් දැන් මෙතන තියෙන එකේ ABC, මෙතන ACB. ඒතර මේ තියෙන අකුරු තුනම තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතනදී මෙතන තියෙන පිළිවෙල මෙතන තියෙන පිළිවෙල වෙනස්. මෙතන මුලින් A ඊට පස්සේ B ඊට පස්සේ C. මෙතන මුලින් A ඊට පස්සේ C ඊට පස්සේ B. ඒතර මේ හයේම තියෙන්නේ එකම අකුරු තුන. නමුත් මේවයි මේ එක එක අකුරු තියෙන තැන පොසිෂන් එක එහෙම නැත්නම් ඕඩර් එක වෙනස්. ඒතර මේ ඕඩර් එක වෙනස් නිසා මෙතන මේ permutations හයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ තුනෙන් එකපාරකට දෙක බැගින් අරගෙන R2 වුණාම අපිට හදන්න පුළුවන් AB AC BC BA CA CB. ඒතර දැන් මේකෙත් අපි උදාහරණයක් ගත්තොත් මේ AB කියන එකම තමයි. කියන්නේ AB කියලා අපි මෙතන පළවෙනිට හදලා තියෙනවා. දැන් මෙතන ගත්තොත් BA. ඒතර මේකේ ඇතුළත් වෙන අකුරු දෙක සමානයි. මෙතන තියෙන්නේ AB මෙතන තියෙන්නේ BA. නමුත් මේ අකුරු දෙක පිටලා තියෙන තැන් දෙක වෙනස්. මේකේ තියෙන මුලින් මේකේ තියෙන පස්සේ. මේ ඉතුරු දෙකේ තේ වෙනවා. ඒ නිසා permutations කියන තැනදී මේ order එක පිළිවෙල වැදගත්. permutation කියන එක අපිට ඊළඟට කතා කරනවා අපි permutations කීයක් තියෙනවද? number of permutations. ඒ කියන්නේ අපි දැන් මේ විදිහට අපිට ලියන්න පුළුවන් permutations මොනවද කියන එක අපි ගෙවුවොත් permutations කීයක් අපිට තියෙනවද කියන එක හොයාගන්න අපිට පුළුවන් සූත්‍රයක් පාවිච්චි කරන්න. ඒ තමයි NPR. මෙන්න මේ සූත්‍රය NPR. මේකෙන් අපි පෙන්නන්නේ number of permutations. number of permutations. සංකරණ කීයක් හදන්න පුළුවන්ද? එතකොට මේ සූත්‍රයේ මේ සංකේතෙන් ඉදිරිපත් කරන සූත්‍රය තමයි එහෙම නැත්නම් මේ NPR කියන එක හොයන්නේ
ක්‍රමාරෝපිත එම් බෙදීම ඉන්ද්‍රින ආදී ක්‍රමාරෝපිත. ඒ කියන්නේ මොකක්ද? ක්‍රමාරෝපිත එම් බෙදීම ඉන්ද්‍රිනාදී ක්‍රමාරෝපිත. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් අපිට 1 2 3 4 5 6 කියලා ඉලක්කම් 6ක් තියෙනවා. ඒතර මේ ඉලක්කම් 6න් වරකට දෙක බැගින්ගෙන හදන්න පුළුවන් permutations කීයක් තියෙනවද කියලා අපෙන් අහනවා. එතකොට මෙතන ඔක්කොම n එහෙම නැත්නම් ඔක්කොම අවයව තියෙනවා 3ක් sorry 6ක්. ඒතර n සමානයි 6යි. එතකොට වරකට දෙක බැගින් ගන්න කිව්වේ කියන්නේ r කියන්නේ 2යි. r කියන්නේ 2යි. එහෙනම් මෙන්න මේ අගයන් ටික මෙතනට අවශ්‍ය කළා අපිට පුළුවන් මේකෙන් වරකට දෙක බැගින් අරගෙන හදන්න පුළුවන් permutations කීයක් තියෙනවද කියලා බලන්න. ඒතර n කියන්නේ 6යි p r කියන්නේ 2ට 6p 2 කියන එක යන්නේ තමයි ගන්න ඕනේ. ඒක ගන්නේ ක්‍රමාරෝපිතයෙන්. මේ කියන්නේ ක්‍රමාරෝපිත 6 බෙදීම n කියන්නේ 6යි r කියන්නේ 2යි. මේ දෙකේ ක්‍රමාරෝපිතය. 6 ඍණ 2 ක්‍රමාරෝපිතය. එතකොට 6 ක්‍රමාරෝපිතයේ බෙදීම 6 ඍණ 2 කියන්නේ 4යි 4 ක්‍රමාරෝපිතය. නැතුව 6ට ක්‍රමාරෝපිතය වෙනම 2ට ක්‍රමාරෝපිතය වෙනම නෙමෙයි. 6න් දෙකක් අඩු කරලා මේ ඉන්දින 2 ඉන්දින r කියන වරහකට දාලා තියෙන එක. ඒතර 6 ඍණ 2 කියන එක අඩු කරලා ඒකේ ක්‍රමාරෝපිතය. 6 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 ක්‍රමාරෝපිතය. ඒතර මේ සුළු කරද්දී අපිට ක්‍රමාරෝපිත වලට ක්‍රමාරෝපිත කපන්න පුළුවන්. يعني normal ඉලක්කම් වලට ක්‍රමාරෝපිත ඉලක්කම් කපන්න බෑ. හැබැයි ක්‍රමාරෝපිත වලට ක්‍රමාරෝපිත කපන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් දැන් අපි මේක මෙහෙම තියගෙන සුළු කරගන්න බෑ. අපි මේක සුළු කරන්න වෙනවානේ. ඒතර ක්‍රමාරෝපිත 6 කියන එක 6 වැඩි කිරීම, 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම ඔය විදිහට අපි එක දක්වා යන්න ඕනේ. හැබැයි අපිට පුළුවන් මේක 4ෙන් නවත්තන්න. ක්‍රමාරෝපිත 4ෙන් 6 වැඩි කිරීම, 5 වැඩි කිරීම, ක්‍රමාරෝපිත 4. බෙදීම ක්‍රමාරෝපිත 4. මොකද මේ ක්‍රමාරෝපිත 4ට මේ ක්‍රමාරෝපිත 4 කපලා මේ 6 වරක් 5 30යි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඒතර 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා ලියලා යට 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා ලියන්න අවශ්‍ය නැහැ. ක්‍රමාරෝපිත වලට ක්‍රමාරෝපිත කපන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ක්‍රමාරෝපිත 4 වෙනකම් ලියලා ඒක මේ පල්ලෙහා තියෙන ක්‍රමාරෝපිත 4ත් එක්ක කපලා 6 වැඩි කිරීම 5 කියලා මේකේ 6 තියෙන තැනකදී දෙක බැගින් අරගෙන හදන්න පුළුවන් permutations ටිකක් කියලා ලියන්න පුළුවන්. ඒ විදිහට මේක සුළු කිරීමේදී පහසු ක්‍රම භාවිතා කරලා සුළු කරලා ගන්න පුළුවන්. ඒතර මේ කියන සූත්‍රය භාවිතා කරලා permutations සංඛ්‍යාව එහෙම නැත්නම් සංකරණ කීයක් හදන්න පුළුවන්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඊළඟ combinations සංයෝජන. මේ combinations කියන්නේ අදහස වෙන්නේ මුළු අවයව n සහිත තැනකින් වරකට r බැගින් අරගෙන අපිට හදන්න පුළුවන් pairing එහෙම නැත්නම් selections මොනවද කියන්නේ. ඒතර මෙතනදී අපි ඒ හදන pairing වල පිළිවෙල සලකා බලන්නේ නැහැ. ඒතර පිළිවෙල සලකා නොබලමින් n සහිත වූ අවයව සහිත තැනකින් වරකට r බැගින්ගෙන හදන විවිධ තේරීම් වලට අපි කියනවා එහෙම නැත්නම් අපි කරන තෝරා ගැනීම වලට කියනවා සංයෝජන කියලා. ඒතකොට මේකෙදි simple n සහ simple r කියන එක එනවා. ඒ කියන්නේ r කියන දේම තමයි මුළු අවයව සංඛ්‍යාව simple වෙන r කියන්නේ අපි වරකට සලකා බලනකොට එහෙම නැත්නම් තෝරගන්න අවයව සංඛ්‍යාව. ඒතකොට මේ උදාහරණයක් අපිට පැහැදිලි කරගන්නත් පුළුවන්. ABC කියලා අකුරු තුනක් තියෙනවා. කලින් උදාහරණයක් අපි සංයෝජන වලට සම්බන්ධ කරගමු. එතනින් අපිට වරකට r බැගින් වරකට 3 බැගින් අපි කොච්චර සංයෝජන එහෙම නැත්නම් වරකට 3 බැගින් අරගෙන හදන්න පුළුවන් සංයෝජන මොනවද කියලා බලමු. ABC කියන එක එහෙම නැත්නම් n 3ක් වෙච්ච මේ තියෙන ABC කියන අකුරු තුනේ එක වරකට 3 බැගින්. ඒ කියන්නේ මේ තුනම අපි ගන්නවා. ඒතර හදන්න පුළුවන් වෙන්නේ ABC කියන සංයෝජන. ඒතර මෙතනදී එක සංයෝජනයක් විතර අපිට හදන්න පුළුවන් වෙන්නේ. දැන් මේක අපි permutations වලට ගියාම අපි කලින් කරපු එකේ මතක ඇති අපි ABC කියලා හැදුවා CA හැදුවා BCA හැදුවා ඒ වගේ මේ අකුරු වල තියෙන තැන වෙනස් කර කර අපි සංකරණ 6ක් හැදුවා. හැබැයි මෙතනදී අපිට හදන්න පුළුවන් එක සංයෝජනයක් විතරයි. මොකද හේතුව අපි ABC කියලා හැදුවත්
BCA කියලා හැදුවත් ওই විදිහට අර කියන 6ම හැදුවත් ඒ 6ෙන්ම අදහස් වෙන්නේ එක සංයෝජනයක්. ඒ නිසා එකයි අපිට මෙතනදී හදන්න පුළුවන් වෙන්නේ. එක්ක ABC එහෙම නැත්නම් BCA ඒ මොකක් හරි එකයි. මොකද ඒ 6ෙන්ම අදහස් වෙන්නේ සංයෝජන මාතෘකාව ඇතුළේ එක සංයෝජනයක් විතරයි. මොකද එතනදී මේ තියෙන තැන අපි සලකා බලන්නේ නැහැ. කියන මේ දේවල් ටික විතරයි සලකා බලන්නේ. නිසා මෙතනදී හදන්න පුළුවන් එකයි. මේ BCA එකෙන් වර්ග 6යි නැත්නම් හදන්න එකයි. ඒ වගේම වර්ගයට දෙක බැගින් ගත්තොත් ඒත් අපිට හදන්න පුළුවන් මේ තුනයි. AB AC BC. අපි කලින් නම් BA කියලා එකක් ගත්තා. මේකේ හදත් කරලා CA ගත්තා, CD ගත්තා. ඉතින් හයක් විතර හදුවා. නමුත් මෙතනදී AB කිව්වත් එකයි, BA කිව්වත් එකයි. ඒ නිසා මේ දෙකෙන් එකක් විතර අපි ගන්නවා. ඒතර AC කිව්වත් එකයි, CA කිව්වත් එකයි. මොකද පිළිවෙල වැඩගත් නෑ. ඒ නිසා අපි එකයි දානවා. BC කිව්වත් එකයි, CD කිව්වත් එකයි. ඒ එක විතරයි අපි දාන්නේ. ඒ නිසා තුනයි මෙතන හදන්න. අපි තව උදාහරණයක් ගත්තොත් අපි යම් කිසි වාචනයකට තින්ත වර්ග තුනක් දැම්මට පස්සේ ඒතොර මේ තින්ත වර්ග තුනේ අපිට හොයාගන්න බෑනේ, වෙන වෙන කරලා අඳුනගන්න බෑනේ. ඒත් මේ සංයෝජන කියන්නේ තන්න ඒ වගේ එකක්. සංයෝජනවලදී ඒ මිශ්‍රණය ගැන විතරයි අපි හිතන්නේ. අපි මේ මිශ්‍රණයේ පිළිවෙල ගැන හිතන්නේ නැහැ. හැබැයි සංකරණවලදී පිළිවෙල ගැන හිතනවා. ඒ නිසා හැමතිස්සෙම සංයෝජන ප්‍රමාණයට වඩා සංකරණ ප්‍රමාණය වැඩි. කියන්නේ අපිට පිළිවෙල ගැන හිතලා අපි හදන දේවල් වැඩිපුර හදන්න පුළුවන් පිළිවෙල ගැන හිතන්නේ නැතුව හදන. වඩා. කියන්නේ පිළිවෙල ගැන මෙතන හිතන්නේ නැති නිසා AB කියන එක ලිව්වත් PA කියන එක ලිව්වත් දෙකම එකයි. ඒ නිසා අපි දෙකෙන් එකයි ලියන්නේ. නිසා සංයෝජන කියලා කියන්නේ මිශ්‍රණයක්, සිලෙක්ෂන් එකක්. ඒකෙදි මේ තියෙන තැන ඒ එලිමන්ට්ස් තියෙන තැන වැදගත් වෙන්නේ නැහැ. ඒ තියෙන සංයෝජනේ විතරයි වැදගත් වෙන්නේ. ඒතර අපි මේක තව උදාහරණකින් පැහැදිලි කරගන්නත් පුළුවන්. අපි ඒ උදාහරණයට යනවා හදන්න පුළුවන් සංයෝජන ප්‍රමාණය කීයක්ද කියන එක ගණනය කරන්න. අපි හිතමු අපි කලින් කතා කරා NPR කියන එකක්. NPR එකෙන් අපිට හදන්න පුළුවන් සංකරණ කීයක්ද කියලා ලැබෙනවා. ඒ වගේම අපිට හදන්න පුළුවන් සංයෝජන කීයක්ද කියන එක ප්‍රමාණාත්මක තීරණය කරගන්න අපිට NCR කියන සූත්‍රය භාවිත කරන්න පුළුවන්. NCR. NCR හොයන්නේ ක්‍රමාරෝපිතයෙන් බෙදීම, n ඍණ r ගේ ක්‍රමාරෝපිතේ වැඩි කිරීම, r ගේ ක්‍රමාරෝපිතය. එතකොට මෙන්න මේ කියන එක අලුතෙන් ඇවිල්ලා තියෙනවා අර NPR ට වඩා. අපි NPR හොයන්නේ මොකද කරේ? n වල ක්‍රමාරෝපිතය බෙදුවා n ඍණ r ගේ සම්පූර්ණ ක්‍රමාරෝපිතය. හැබැයි NCR හොයද්දී අපි මේ පල්ලෙහා හරය වැඩි කරනවා r ගේ ක්‍රමාරෝපිතය. එතකොට n ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ක්‍රමාරෝපිතය වැඩි කිරීම r ගේ ක්‍රමාරෝපිතය. එතකොට මේකෙම අපිට පැහැදිලි කරගන්න පුළුවන් සංකරණ කියන එක වැඩි සංයෝජන වලට වඩා. මොකද මෙතන හරය වැඩි වෙනවා කියන්නේ හරයගේ වැඩි වෙනවා කියන්නේ ලැබෙන උත්තරයගේ අඩුයි. ඒ නිසා සංයෝජන වලදී ලැබෙන හැමතිස්සෙම සංකරණ වලට වඩා අඩු වගේක්. ඒකත් වෙනම මතක තියාගන්න. එතකොට අපි මේ සූත්‍රය දාලා එක්සැම්පල් එකක් හදලා බලමු. අපි එක්සැම්පල් එක කලින් එක්සැම්පල් එක ගමු. 1 2 3 4 5 6 කියන ඉලක්කම් 6 අපිට වරකට දෙක බැගින් අරගෙන හදන්න පුළුවන් සංයෝජන කීයක්, කම්බිනේෂන් කීයක් තියෙනවද කියලා අපි හොයලා බලුවා. ඒත් අපි NCR කියන සූත්‍රය යොදා ගන්නවා. n වල ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම r ගේ ක්‍රමාරෝපිතය. එතකොට මෙතන ආදේශ කරන්න පුළුවන් n කියන්නේ 6යි, c r කියන්නේ 2යි. ඒතර n වල ක්‍රමාරෝපිතය කියන්නේ 6යි ක්‍රමාරෝපිතය යට 6 ඍණ 2ේ ක්‍රමාරෝපිතය කියන්නේ 4ේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම r කියන්නේ 2. එතකොට 2ේ ක්‍රමාරෝපිතය. ඒතර මෙතනත් අපිට සුළු කරන්න පුළුවන්. එතකොට 6 වැඩි කිරීම 5 වැඩි කිරීම අපි 4ේ ක්‍රමාරෝපිතේ නවත්තුමු. මොකද මෙතන පල්ලෙහා 4ක් තියෙනවා. එතකොට 4ේ ක්‍රමාරෝපිතේ වැඩි කිරීම 2 වැඩි කිරීම 1. එතකොට මේ 4ේ ක්‍රමාරෝපිතේට 4ේ ක්‍රමාරෝපිතේ ගැපුවා. එතකොට 6 වරක් 5 30යි. 30 දෙකෙන් බෙදුවම 15. එහෙම නැත්නම් මෙතනට 3යි. මෙතනට 1යි. එතකොට 3 වරක් 5 15. එතකොට මේ ඉලක්කම් 6 අතුරින් වරකට දෙක බැගින් අරගෙන අපිට හදන්න පුළුවන් සංයෝජන මුළු ගණන 15ක්. මුළු ගණන 15ක්. අපි කලින් සූත්‍රයෙන් NPR කියන සූත්‍රයෙන් ගෙවුවා වරකට හදන්න පුළුවන්
සංකරණ ගන්න permutations සංඛ්‍යාව මේ NCR කියන සූත්‍රයෙන් කිව්වා වරකට හදන්න පුළුවන් සංයෝජන ගන්න. NPR සූත්‍රයට වඩා NCR සූත්‍රයේ වෙනස වෙන්නේ පල්ලෙහා හරය වැඩි වෙනවා R ගේ ක්‍රමානුකූලයෙන්. හරිද අපිට මේ combinations permutations වලින් ප්‍රායෝගික ගැටලු වෙන්න පුළුවන්. එතකොට මේ ගැටලුව ආවම අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක අදාළ වෙන්නේ permutation එකකටද එහෙම නැත්නම් combination එකකටද. මේ ගැටලුව කියවන අතරේ අපි හිතා ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ මෙතනදී පිළිවෙල වැදගත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිළිවෙල කියන එක වැදගත් වෙන්නේ නැද්ද කියන. අන්නේ සාධකයන්ව තමයි අපි මේක හදන්නේ permutation වලින් එහෙම නැත්නම් combinations වලින් කියන එක තීරණය කරන්න වෙන්නේ. ඒකට සාමාන්‍ය දැන් ඕනේ කරන්නේ මේ දෙකේම committees කියන එකක් තියෙන. How many committees of 3 persons can be selected from group of 9? එතකොට මිනිස්සු 9ක් ඉන්න තැනකදී 3 බැගින් හදන්න පුළුවන් committees කීයක් ගන්න පුළුවන්ද කියලා යහන්න. ඒතර කමිටි එකක් ගන්නවා කියද්දි ඒ මිනිස්සු 9 දෙනාගෙන් 3 දෙනෙක් තෝරනවා කියද්දි ඒ මිනිස්සුන්ගේ පිළිවෙල කියන එක වැදගත් වෙන්නේ නැහැ. පිළිවෙල කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න මේ කමිටිස් කියන එක ගණන් ගොඩක එන්න පුළුවන්. මේ කමිටි එකක් හදනවා වගේ දෙයක් කිව්වොත් එතන කමිටි එකේදී අපි අනිවාර්යෙන් කම්බිනේෂන් එකක් තමයි ගන්න හේතුව කමිටිස් වලදී මිනිස්සු ඉන්න තැන පිළිවෙල අදාළ කරගන්නේ නැහැ. ඒ ඉන්න සම්පූර්ණ ගානේ කී දෙනෙක්ගේ කමිටි එකක්ද හදන්නේ කියන එක බලනවා. එතකොට ඒ නිසා දැන් මෙතන නම් 9 දෙනෙක්ගෙන් 3 දෙනා. මේ 3 දෙනා ඉන්න පිළිවෙල බලන්නේ නැහැ කමිටි එකක් හදන්න. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කමිටිස් වලට අදාළව මේ වගේ ගානක් දුන්නොත් එතනට අපි යොදාගන්නේ combinations NCR. එතකොට මෙතන n වලාගේ 9යි r වලාගේ 3යි. එතකොට NCR කියන සූත්‍රය තමයි දාන්න වෙන්නේ. එතකොට n කියන්නේ 9යි c 3. එතකොට 9 ක්‍රමාරෝපිතයේ දෙවීම 9 ඍණ 3 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 3 ක්‍රමාරෝපිතය. එතකොට 9 ක්‍රමාරෝපිතය 9 ඍණ 3 ක්‍රමාරෝපිතය කියන්නේ 6 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 3 ක්‍රමාරෝපිතය. එතකොට අපි මේ 9 ක්‍රමාරෝපිතය කියන එක 9 8 7 6 දක්වා අරන් යන්න පුළුවන්. මොකද පල්ලෙහා 6 තියෙනවා. එතකොට 6 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. දැන් මේ 6 ක්‍රමාරෝපිතයට 6 ක්‍රමාරෝපිතය යපුවා ඉතුරු ගණන් ටික තියෙන normal ඉලක්කම් ටිකක් ඒ ටිකක් කපන්න පුළුවන් ඒවා කපලා අපිට මෙතන උත්තරේ ගන්න පුළුවන්. ඒ තමයි 9ක් ඉන්න තැනකදී 3 බැගින් අරගෙන හදන්න පුළුවන් කමිටිස් ගන්න. ඊළඟ ගානට ආවොත් ඒක පොඩ්ඩක් වෙනස්. වෙනස තමයි මෙතන අපෙන් අහනවා පිරිමි 4 දෙනෙක් සහ ගැහැණු 2 දෙනෙක් සහිත කමිටිස් කීයක් හදන්න පුළුවන්ද? පිරිමි 10 දෙනෙක් සහ ගැහැණු 8 දෙනෙක් ඉන්න තැනකින්. දැන් මේ උඩ ගාන ගත්තොත් ඒකේ එහෙම දෙකකට බෙදලා තිබ්බේ නැහැ. ඒකේ තිබ්බේ මිනිස්සු 9ක් ඉන්නවා. මිනිස්සු 9න් මිනිස්සු 3ක් තෝරගෙන කමිටි එකක් හදන්න පුළුවන් ආකාර කීයක්. නමුත් මෙතන පිරිමි සහ ගැහැණු කියලා වෙන් කරලා තියෙනවා. එතකොට මේ කමිටි එකේ අනිවාර්යෙන් පිරිමි 4 දෙනා ගැහැණු දෙන්නා ඉන්නත් ඕනේ. එතකොට අපි කොහොමද ඒක ගන්නෙ? මෙතන පිරිමි 10 දෙනෙක් ඉන්නවා. පිරිමි 10 දෙනාගෙන් 4 දෙනෙක් අදාළ වෙනවා. එතකොට පිරිමි 10යි ඒ කියන එක ඒ අවස්ථාවේදී 10යි ඇතුළත් වෙන්න ඕනේ 4 දෙනෙක්. මේ අපි ලියන්නේ මේල්ස්. ඊළඟට ගෑනු 8 දෙනෙක් ඉන්නවා. ගෑනු 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනාගෙන් ඇතුළත් වෙන්න ඕනේ දෙන්නේ. මේ තියෙන්නේ වුමන්ස්. එතකොට අපි ගත්තොත් පිරිමි 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාගෙන් 4 දෙනෙක් ඇතුළත් වෙන්න ඕනේ. ඊළඟට ගෑනු 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනාගෙන් දෙන්නෙක් ඇතුළත් වෙන්න ඕනේ. හරි. එතකොට දැන් අපි හොයන්නේ මේ කියන කොන්දේසි අනුව කම්බිනේෂන්ස් කීයක් හදන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මේ 10 4 කියන එක වැඩි කරනවා
මම රවුන්ඩ් කරලා පෙන්නන්නේ මේ හොඳට මතක තියාගන්න. මේ වගේ අවස්ථාවක අපි කරන්නේ මේ කම්බිනේෂන්ස් දෙක වැඩි කරනවා. 10C4 වැඩි කරනවා 8C2. එතකොට 10C4 අපි මේ විදිහට සුළු කරනවා 8C2 අර විදිහට සුළු කරනවා. ඒ සුළු කරලා එන දෙක උත්තර දෙක වැඩි කරලා අපිට හොයාගන්න පුළුවන් මේකේ කමිටිස් කීයක් හදන්න පුළුවන්ද? 10C4 වැඩි කිරීම 8C2. එතකොට මේ වගේ අවස්ථාවක් තිබ්බොත් මේ වෙනම අරගෙන ඒ දෙක වැඩි කරලා තමයි අපි කමිටිස් කීයක් හදන්න පුළුවන් කියන එක හොයාගන්න වෙන්නේ. අපි දැන් මේ permutations, combinations, probability එකත් එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද? probability එකට අදාළ ගණන් හදන්නේ කොහොමද කියන එකට යන කලින් අපි ඉගෙන ගමු කොහොමද මේ permutations and combinations number එක එහෙම නැත්නම් කීයක් තියෙනවා කියන එක හොයාගන්නේ calculator එකේ ආසු. අපිට අර කලින් අපි දැන් ගණන් වල හැදුවා වගේ එතකොට සුළු කර ප්‍රසාරණය කර කප ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම අපිට calculator use කරලා පොඩි steps ටිකකින් permutations කීයක් තියෙනවද නැත්නම් combinations කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. එතකොට මේ දෙකටම පොදු ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ. මේ එක ස්ටෙප් එකක් විතරක් වෙනස් වෙනවා combinations වලදී permutations වලදී මේ දෙකට වෙනම. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ n ගේ value එක අපි enter කරන්න ඕනේ. ඊට පස්සේ shift එක click කරන්න ඕනේ. තුන්වෙනි step එකේදී අපි වань මේ permutations නම් අපි එතන click කරන්න ඕනේ multiplication mark එක. එතන තියෙන උඩින් කහ පාටින් පොඩියට NPR කියලා. අපි කරන්නේ combinations ගානක් නම් අපි එතන click කරන්න ඕනේ division mark එක. එතන උඩින් තියෙන NCR කියලා පොඩියට කහ පාටට. ඊළඟට අපි R value එක දෙන්න ඕනේ. ඒ දුන්නට පස්සේ screen එකේ ඒ අදාළ විදිහට NPR හෝ NCR විදිහට අපේ values එක පෙන්නනවා. ඊට පස්සේ අපි අන්තිමට equal mark එක click කරාම ඒකේ තියෙන combinations or permutations ගන්න අපිට ගන්න පුළුවන්. එතකොට අපි ලේසියෙන් combinations කීයක් තියෙනවද permutations කීයක් තියෙනවද ඒ ගණන් වලට අදාළව කියලා හොයාගන්න පුළුවන්. අපි දැන් example එකක් අරගෙන බලමු කොහොමද මේ කිව්ව permutations, combinations එහෙම නැත්නම් මේ counting techniques probability එක හොයන්න practically apply කරන්න කියන එක. එතකොට අපිට මෙතන ගාණක් දෙනවා. මේ ගාණේදී මේ box එකක් තියෙනවා. මේ box එකේ white balls 6යි, red balls 3යි, blue balls 7යි තියෙනවා. එතකොට අපිට කියනවා අපි මේ box එකෙන් balls දෙකක් randomly එළියට ගත්තොත් ඒ balls දෙකෙන් එකක් සුදු පාට බෝලයක් වීම සහ අනිත් එක නිල් පාට බෝලයක් වීමේ සම්භාවිතාවය හොයන්න කියලා. ඒ කියන්නේ අපි මේ ගන්න balls දෙක සුදු පාට සහ නිල් පාට බෝල වීමේ සම්භාවිතාවය කීයද කියලා හොයන්න කියලා. ඒතකොට අපි මුලින්ම තීරණය කරන්න ඕනේ මෙතනදී යොදාගන්නේ permutation කියන concept එකද combination කියන concept එකද කියලා. එතකොට අපි බලනවා පිළිවෙල වැදගත් වෙනවද? එතකොට මේ බෝල එළියට ගන්නකොට මෙතන ඒ එළියට එන බෝල වල පිළිවෙලක් නැහැ. කියන්නේ අපිට හම්බ වෙන්නේ රතු පාට බෝල නම් අපි බලන්නේ රතු පාට පළවෙනි බෝලේ, දෙවෙනි බෝලේ, තුන්වෙනි බෝලේ කියලා මෙතන බෝල නම් කරලා නැහැනේ. පිළිවෙලක් නැහැනේ. අපිට කෙසේ හෝ රතු පාට බෝලයක්. ඒ වගේම එන්නේ අපි සුදු පාට බෝලයක් නම් ඒකෙත් පිළිවෙලක් නැහැ බෝල 6. ඒ වගේ එතකොට මෙතනදී පිළිවෙල සලකා බැලෙන්නේ නැහැ. ඒ නිසා අපි combinations කෙනෙක් ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි සම්පූර්ණ වශයෙන් බෝල දෙකක් එළියට ගන්නවා. ඒතර බෝල දෙකක් එළියට ගන්නවා කියන්නේ බෝල දෙකක් එළියට ගන්න පුළුවන් ක්‍රම අපි මුලින්ම හොයා ගන්න ඕනේ. බෝල දෙකක් එළියට ගන්න පුළුවන් ක්‍රම ඔක්කොම කීයක් තියෙනවද කියන එක. මොකද probability එක හොයද්දී අනිවාර්යෙන් ඒ මුළු ගානට සාපේක්ෂව තමයි අපි අපේක්ෂා කරන බෝල ප්‍රමාණය දාන්න. එතකොට දැන් අපි මෙතන මුළු ගාන තමයි ඔක්කොම බෝල තියෙනවා 7යි 3යි 10යි 16ක්. එතකොට n කියන්නේ මෙතන 16යි මුළු ගාන. එතකොට අපි බෝල ගන්නවා දෙකක්. එතකොට අපි මේ 16න් බෝල දෙකක් තමයි සිලෙක්ට් කරන්නේ. ඒක තමයි යටට එන්නේ. එතකොට අපි උඩට දාන්නේ අපිට ඕනේ සුදු පාට බෝලයක් සහ නිල් පාට බෝලයක් වීමේ සම්භාවිතාවය. එතකොට සුදු පාට බෝලයක් ලැබෙන්න තියෙන ආකාර තමයි සුදු පාට බෝල 6ක් තියෙනවා. 6C1. මොකද එක බෝලයක් සුදු පාට වෙන්න ඕනේ. ඒ වගේම එකක් නිල් පාට වෙන්න ඕනේ. ඒතකොට නිල් පාට බෝල 7ක් තියෙනවා. 7න් එකක් එන්න ඕනේ. එතකොට 6C1 මෙතන 7C1. ඒතකොට මේ දෙකම වෙන්න ඕන නිසා මේක වැඩි කිරීම වෙනවා. එතකොට කොහොම හරි අපිට බෝල දෙකක් එන්න ඕනේ. මේ බෝල 16න් බෝල දෙකක් අපි ගන්නවා.
ඒක තමයි අපේ යටට දාන විදි ගණන 16C2 අපි උඩට දානවා මේ 16C2 කියන එක. නැත්නම් මේ අපි ගන්න බෝල දෙක හැදෙන්න ඕනේ විදිය මොකක්ද කියන එක. අපිට සුදු පාට බෝල 6 අතරින් එකක් එන්නත් ඕනේ. ඒ වගේම නිල් පාට බෝල 7 අතරින් එකක් එන්නත් ඕනේ. ඒතර මේ දෙකේම සම්බන්ධතාවයක් තමයි එන්න ඕනේ. ඒ නිසා වැඩි කිරීම දැම්මා. දැන් අපිට පුළුවන් මේ කියන මේ ප්‍රකාශනය සුළු කරලා කොච්චර සම්භාවිතාවයක් තියෙනවද වයිට් බෝල් එකක් කියන අපි මේ තෝරගන්න බෝල දෙක එකක් වයිට් බෝල් එකක් වීම සහ අනිත් එක බ්ලූ බෝල් එකක් වීම. එතකොට මෙතනදී අපිට කැල් එක යූස් කරලා 6C1 ගන්න පුළුවන් 7C1 ගන්න පුළුවන් ඒ වගේම 16C2 ගන්න පුළුවන්. එතකොට අපිට මෙතන සම්භාවිතාවයක් මේක දශම සංඛ්‍යාවක් හෝ භාග සංඛ්‍යාවක් හෝ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කියන ආන්සර් එක සුළු කරාම අපිට ලැබෙන උත්තරය